නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි වාසනාවන්ත පින්තුනේ අපි දැන් කතා කරමින් සිටියේ චිත්තය පිළිබඳව. ඒ කතා කරපු දේවල් වලින් කරුණු වලින් අපි විශ්වාස කරනවා මේ චිත්තය කියන්නේ මොකක්ද? සිත කියන්නේ මොකක්ද? අපි කොයි ආකාරයෙන්ද මේ සිතට මුලා වෙලා ඉන්නේ මම කියලා මේ සිතේ කොතනද තියෙන්නේ මම කියන ස්වභාවය ආත්ම ස්වභාවය කියන එක තමයි අපි මේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවට අනුව හොයා බලන්න විමසා බලන්න සාකච්ඡා කරන්න මේ කාලය වින් කරගත්තේ මේ කතා කරමින් ඉන්නේ. ඒ නිසා මේ කියපු කාරණා අනුව අපි විශ්වාස කරනවා මේ පින්තුල්ලාට චිත්තය ගැන මනා දැනුමක් හොඳ වැටහීමක් හොඳ තේරුමක් ඇති වෙන්නේ නැති ඒ තේරුම ඒ වැටහීම උඩ ඉඳගෙන තමයි අපි තවදුරටත් මේ චිත්තේ ගැඹුර මේ චිත්තේ ස්වභාවය නැස්සේ චිත්තය අපට පෙන්වා දුන්නේ කොහොමද චිත්තේ කියන එක උන්වහන්සේ අපි කොයි ආකාරයෙන්ද දැනගෙන මේ චිත්තේ අපට අප තුලම දැක මේ චිත්තේ පිළිබඳ අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න කියලා උන්වහන්සේ දේශනා කළා තියෙන ඒ ධර්ම න්‍යාය තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ චිත්තය ගැන අපි කරුණු ටිකක් දැක්ක. අපි තවදුරටත් මේ චිත්තය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ චිත්තය කියලා මොකක්ද අපි කතා කළේ? චිත්තය කියන්නේ මොකද්ද? වේගයක්. වහා ඇති වෙලා නැති වෙලා යන විදුලිය වාගේ ඇති වෙලා නැති වෙලා යන වේගයක් චිත්තේ. වහා ඇති වෙලා නැති වෙලා යන්නා වූ වේගයක් චිත්තේ. ඒකේ මොකක්ද අදහස් වෙන්නේ? විදුලිය ඇති වුණා නැති වෙලා ගියා. විදුලිය ඉවරයි නේ. විදුලිය මොකුත් නැහැ. චිත්තයත් ඒ වගේ ඇති වෙලා නැති වෙලා යන වේගයක් කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. විදුලියට හටගෙන ඒක දිගට විදුලිය වාගේ පවතින්න බෑනේ නේ. විදුලියේ ස්වභාවය තමයි ඇති වෙනකොට නැති. විදුලිය කියන්නේ ඒකයි. ඇති වුණා නැතුණා ඉවරයි. චිත්තයත් ඒ වගේ. ඒ කියන්නේ චිත්තයට ඇති වෙලා පවතින්න පුළුවන් කමක් නැහැ. විදුලිය ඇති වෙලා නැති වෙලා යනවා වගේ චිත්තයත් ඇති වුණා නැතුණා ඉවරයි. අන්න ඒ වාගේ දෙයක් තමයි ශක්තියක් තමයි ක්‍රියාවක් තමයි බලවේගයක් තමයි මොකද්ද? චිත්තය කියන්නේ කියලා සර්වඥ මහත්සේ විසින් දේශනා කරලා තියෙනවා. එතකොට දැන් බෙරේකට ගහලා අත අයින් කරනකොට මොකද වෙන්නේ? සද්ද ඇති වුණා නැති වුණා ඉවරයි. සද්ද ඇති වුණා නැති වුණා ගමන් නැති වුණා. සද්දේ පවතින්නේ නැහැ නේ. බෙරේට ගහුවකදී සද්දේ දිගට පවතින්නේ නැහැ නේ. නේ බෙරේ එකපාරක් බෙරේට ගහුවට පස්සේ මොකද වෙන්නේ? සද්දයක් ඇති වුණා සද්ද එතනින්ම ඉවර වෙනවා. ඒ සද්දේ නැවත නැවත පවතින්න පුළුවන් කමක් නැහැ නේ. එහෙම නැති හැමදාම බරගේ බෙරේ ගන්න ඕනේ නැහැ නේ. බෙරේ පඩේ වෙනකනේ නේ. ඒ අයි වෙන්නේ මොකද්ද මේ? ඒ හඬේ ස්වභාවය මොකද්ද? ඒ ගහන පහර අනුව හඬක් ඇති වුණා හඬක් නැති වුණා. ඒ වාගේ චිත්තයක් ඇති වෙලා නැති වෙලා යනවා. චිත්තයක් අන්න ඒ වාගේ එකක්. චිත්තයට ඇති වෙලා දිගට පවතින්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද? චිත්තයට ඇති වෙලා මොකද වෙන්නේ? නැති වෙන්නේ නැතුව පවතින්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ධර්මතාවය. ඒ ධර්මතාවයේ නැත්තම් චිත්තයක් කියලා එකකුත් නැහැ. චිත්තයක් ඇති වෙලා ඒ චිත්තය දිගට පවතිනවා නම් පවතින්න පුළුවන් නම් චිත්තේට. ඒක නිවනක් ඕන කරන්නේ නැහැ. මොකද නිවනක් නේ? ඇයි? චිත්තයත් එක්ක ඇති වෙන සැප වේදනාව දිගටම තියෙනවා. ඉතින් හටගත්තේ දවසේ ඉඳන් ඉතින් කවදාවත් නැති වෙන්නේ නැහැ. දිගට තියෙනවා සැප වේදනාව. චිත්තය ඇති වෙලා නැති වෙලා යනකොට ඒ චිත්තයත් එක්ක ඇති වුණ සැප වේදනාව කියන එකත් මොකද වෙන්නේ? විඳීම කියන එකත් මොකද වෙන්නේ? ඒත් එක්කම නැති වෙලා යනවා. අන්න විඳීමත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි කිව්ව එක.
චිත්තයට පවතින්න බැරි නම් චිත්තයත් එක්ක ඇති වෙන්නා වූ වේදනාවට පවතින්නත් බෑ. වේදනාව කියන්නේ චිත්තයත් එක්කම ඇති වෙන්නා වූ තවත් ධර්මතාවයක්. එහෙමනම් චිත්තයත් එක්කම වේදනාවත් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙමනම් චිත්තය මොකද? චිත්තය ගැන මොකද්ද අපි දැනගන්න තියෙන්නේ? බෙරේකට ගහුවට පස්සේ පාරක් ඒ අත ගන්නකොට මේ හඬ නැති යනවා වාගේ චිත්තයක් වහා ඇති වුණා. ඒ වගේ වහා නැති වෙලා යන ධර්මයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි චිත්තේ තියෙන මොකද්ද මේ? අනිත්‍යභාවය. චිත්තේ තියෙන අනිත්‍යභාවය ඒකයි. මොකද අනිත්‍යභාවය කියන්නේ? වහා ඇති වෙනකොට වහා නැති වෙනවා. වහා ඇති වෙනකොටම වහා නැති නොවන චිත්තයක් ඇත්තේ නැහැ. එහෙම චිත්තයකට පවතින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙම චිත්තයක් නැහැ මේ අවකාශයේ එහෙම චිත්තයක් ඇත්තේ නැහැ. හටගෙන දිගටම පවත්වා ගන්න පුළුවන් චිත්තයක් ඇත්තේ නැහැ නේ. එහෙමනම් සත්‍යෝ බලාපොරොත්තු වෙන සදාකාලික සැපයක් තියෙනවා නම් චිත්තේ පවතින තාක්කල් ඒ සැපය යථාර්ථයක් කරගන්න බෑ. සත්‍යෝ සැපයක් සදාකාලික ආත්මයක් දුකෙන් තොර සැපෙන් බර කියලා කියන්නේ අපිනේ. මේ නොඒක ආකාරයේ ගැටුම් ආදී නැති සැපවත් චිත්තයක් දිගට පවත්වා ගන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකේම නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා. කොතන චිත්තේ හටගත්තත් ඒ චිත්තේ හට ගන්නකොටම නැති වෙලා යනවා. කාම ලෝකෙත් එකයි, රූප ලෝකෙත් එකයි, අරූප ලෝකෙත් එකයි. චිත්තේ හට ගන්නකොට නැති වෙලා යනවා කියන ධර්මතාවයේ තීරුම් ගන්නට ඕනේ. ඒ අනුව චිත්තය කියන්නේ මොකද්ද? ක්‍රියාවක් කියලා උන්වහන්සේ දේශනා කළා. ක්‍රියාවක් කියන්නේ බලවේගයක්. ඇති වෙලා නැති වෙලා යන ශක්තියක්. වේගයෙන් ඇති වුණා, වේගයෙන් නැති වුණා. ඒක තමයි චිත්තය කියන්නේ. මේ අවකාශයේ කිසිම දෙයක් නැහැ. කිසිම ධර්මතාවයක් නැහැ. හටගෙන දිගට පවතින. මේ අවකාශයේ මේ ඉරහඳ ග්‍රහ තාරකා මහ පොළොව සාගර කාන්තාරනේ නොයේ ග්‍රහ වස්තු සක්වල අනන්ත සක්වල මේ අනන්ත සක්වල කිසිම ධර්මයක් කිසිම රූප ධර්මයක් මේ ඉරහඳ ග්‍රහ තාරකා වස්තු සහිත මේ සත්ව ලෝක මේ මුළු මේ සක්වල මේ අවකාශයේ ධාතුව තුලම කිසිම ධර්මතාවයක් නැහැ. රූප වශයෙන් හෝ චිත්ත වශයෙන් නැත්නම් විඥාන වශයෙන් හටගෙන දිගට සදාකාලිකව පවතිනා වූ ධර්මයක් ඇත්තේම නැහැ කියන එක උන්වහන්සේ මේ පෙන්වා දෙන්නේ. මේ සිත කියන මේ ක්‍රියාවට අයිති ස්වභාවය තමයි මොකද්ද? මොහොතක්වත් පවතින්න බැරිකම. මේ ක්‍රියාවේ ස්වභාවය මොකද්ද? හටගෙන මොහොතක්වත් පවතින්න බෑ. වහා මොකද වෙන්නේ? අභාව ප්‍රාප්ත වෙනවා. අභාව ප්‍රාප්ත වෙනවා කියන්නේ නැති වෙනවා, නිරුද්ධ වෙනවා කියලා කියන එකට. යමක් හට ගන්නවා නම් හටගත්ත දේ නැත්තටම නැති වෙලා ගියා නම් ඒකට කියන්නේ නිරුද්ධ වෙනවා. දැන් ඉස්සෙල්ලා මං කියන්නේ බෙරේකට ගහුවට පස්සේ මොකද වෙන්නේ? හඬ හට ගන්නවා නැති වෙලා යනවා. ආපහු ගහනකොට හඬක් ඇති වෙනවා. එතකොට අර පළවෙනි ඊයේ ඇති වුණ හඬ නෙවෙයි දෙවෙනි පාරක්. දැන් වෙන හඬක්. අර ඉස්සලා නැති වෙලා ගිය හඬ ආයෙත් වෙන්නේ නැහනේ. බෙරේකට ගහලා අත ගන්නකොට මොකද වෙන්නේ? හඬක් ඇති වුණා නැති වුණා. නැවත ගහනකොට තව හඬක් ඇති වෙනව නැති වෙනව. අර පළවෙනි වර ගහපු හඬ ඇති වෙලා නැති වෙලා ගිය හඬ නෙවෙයි දැන් ඇති වුණ දෙවෙනි පාර. ඒ ඇතුලේ වෙන හඬක්. ඒ ඇතුලේ දෙවෙනි පාර ගහපු හින්දා නැත්තම් ඇති වෙන්නේ නැහැ නේ. ඒ වාගේ සිත වහා ඇති වෙනවා වහා නැති වෙනවා. ඊට පස්සේ ඇති වෙන්නේ වෙන සිතක්. ඒ සිත නෙවෙයි වෙන සිතක්. ඒකත් ඇති වෙනවා නැති වෙනවා ඊට පස්සේ ඇති වෙන්නේ වෙන සිතක්. එතකොට මේන් මේ වෙන් වූ චිත්ත පරම්පරාවක ඇති වෙන දැනීම් පරම්පරාවක් තමයි මම කියන දෘෂ්ටියෙන් ගන්නෙ. මට දැනෙනවා මට දැනෙනවා කියන එක. ඒ ඇති වෙන නැති වෙන වෙන් වූ චිත්ත පරම්පරාවක උපදින වේදනා පරම්පරාව වෙන් වූ වේදනා පරම්පරාවක් තමයි මම සැප විඳිනවා මම දුක් විඳිනවා කියලා ගන්න. සංඥාත් එහෙමයි. චේතනාත් එහෙමයි. මේ වෙන් වූ පරම්පරාවක් තමයි සිත් ගොඩක් තමයි එකක් වශයෙන් සලකුණු කරගන්නේ. එකක් වශයෙන් සලකුණු කරගන්න කවුද සලකුණු කරගන්නේ? සංඥාව කියන චිත්තයත් එක්ක උපදින ධර්මයේ. සංඥාව එන්නේ චිත්තයත් එක්කමයි.
ඇති වෙලා නැති වෙලා යන සිතේ ඇතුණ සංඥාවයි දෙවෙනි වෙලා ඇති අර සංඥාව යා කරගන්න. ඒ සිත නැති වෙලා ගියා. නමුත් ඒ ගත්ත සංඥාවත් එක්කයි දෙවෙනි සිත ඇති වෙන්නේ. ඒකත් ඇති වෙලා තියෙනවා. ඒ ගත්ත සංඥාවත් එක්කයි තුන්වෙනි සිත ඇති වෙන්නේ. ඒ සංඥාවෙන් ඒ පෙර ඇති වුණ සංඥාව ඒ නිශ්චය කර ගැනීම, ප්‍රත්‍ය කර ගැනීමෙන් තමයි ඊළඟ සිත ඇති වෙන්නේ. එතකොට තමයි මේ වෙන් වූ චිත්ත පරම්පරාවක රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශ අරමුණු කරගෙන සිත් පහළ වෙනකොට ඒ ඇසීම, ඒ බැලීම, ඒ විඳීම තුල ඉන්නේ මොකද්ද? මම කියන ආත්ම දෘෂ්ටි. අන්න. ඒතර මම කියන ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකක්ද මෙතන? ඇත්තටම නැති දෙයක්. සිත ඇති වෙලා නැති වෙලා ගියා නම් ඇති උනේ වෙන සිතක් නම් ඉතින් එතන ආත්මයක් කියලා නෑනේ නේ. මම කියලා කෙනෙක් නෑනේ එතනනේ. ඒ ඇතිවස දිගට තියෙනවා නම් එතන මම කියලා කෙනෙක් ඉන්නවා. එහෙමනම් හැම සිතක්ම නැති වෙලා යන්නේ උත්පාද තිති භංග කියන මේ අවස්ථා තුන අනුව ක්ෂණයක් පාසා උත්පාද අවස්ථාව, තිති අවස්ථාව, භංග අවස්ථාව කියලා සිතක තියෙනවා අවස්ථා තුනක්. හට ගන්නවා, පවතිනවා, නිරුද්ධ වෙනවා. මේ පැවතීම මහා කල් පැවතීමක් නෙවෙයි. හිතන්න බැරි තරම් කෙටි කාලයක් තුළ සිතක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා සර්වඥ මහා විසින් දේශනා කරලා තියෙනවා. එතකොට ඒකට මොකද්ද වෙන්නේ? අර සිත ක්‍රියාවක් හින්දා ඒ ක්‍රියාවන්ට අයිති ඒ ස්වභාවය මොකද්ද? ඒ ස්වභාවය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. අත ඉස්සුව ඉවරයිනේ ක්‍රියාවනේ. අත උස්සනවා ක්‍රියාව අත උස්සන ඉවරයි දැන්. අත උස්සන්නේ නැහැ නේ හැම වෙලෙම. ඒ ක්‍රියාව ඉවරයි. අන්න ක්‍රියාව කියන්නේ ඒකට අත පාදම ඉවරයි දැන්. ඒ ක්‍රියාවකට ඉතුරුන්නේ නැහැ නේ. සිතත් ඇති වුණා නැති වුණා ඉවරයි. ක්‍රියාවක් කියන්නේ වෙන දෙයකට. එතකොට සිත අර හැම වෙලෙම ඇති වුණා නැති වුණා කියන මොහොතක්වත් පවතින්නේ නැතුව වහා සිත මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම සිත නැති වෙලා යනවා. ඒ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට පස්සේ තමයි අනිසිත ඇති වෙන්නේ. ඒ සිත භාගයක් තියෙද්දි අනිසිත ඇති වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. ඒ සිත නැති වෙන ඉස්සලා අනිසිතක් ඇති වෙන්නේ නැහැ. නිරුද්ධ වෙනවා. සම්පූර්ණ නිරුද්ධ වුණා පස්සේ ඊළඟ සිත දෙවි සිත හට ගන්න. ඒක තමයි චිත්ත නියාම ධර්මතාවය. චිත්ත ධර්ම නියාමය ඒක තමයි. එතකොට ඒ නැතිවීමට කියන්නේ මොකද්ද? නිරෝධය කියලා කියනවා. නිරෝධය කියන්නේ ඉතිරියක් නැතුව නැත්තටම නැති වෙලා යනවා. එතකොට එක සිතකට තියෙනවා උපදින කාලය, පවතින කාලය, බිඳින කාලය කියලා කාල තුනක් තියෙනවා. උපදින කාලය, පවතින කාලය, බිඳින කාලය. ඒ කාල තුනම සමානයි කියලා කියනවා. ඒ කාල උපදින කාලය, පවතින කාලය, නැති වෙන කාලය එකක්වත් දිගින් අඩුවක් වැඩියක් නැහැ. උපදින කාලෙම පැවතිලා ඒ කාලෙම නැති වෙලා යනවා. ඒ තරම් ක්ෂණිකව සිත ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? උපදින්න යම් කාලයක් ගත වෙනවා ඒ කාලයක්ම පැවතිලා එපමණ කාලයකින්ම සිත මොකද වෙන්නේ? බිඳිලා යනවා. නිරුද්ධ වෙලා යනවා. එතකොට අර ඒක තමයි චිත්ත චෛතසික ධර්මයන්ගේ පරමාර්ථ ස්වභාවය. ඒ පරමාර්ථ ධර්ම වල ස්වභාවය තමයි ඒක. චිත්ත චෛතසික කියන පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? හට ගන්නකොටම නිරුද්ධ වෙන එක. නිරුද්ධ නොවී තියෙන්න බෑ. ක්‍රියාවකට නිරුද්ධ නොවී තියෙන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. ඒක තේරුම් ගන්න බැරුණොත් මොකද වෙන්නේ? චිත්තය ගැන එන්නේ මුලාවක්. මම කියන දෘෂ්ටියට එන්නේ එතකොට. එතකොට මොකද වෙන්නේ? රූප පරමාර්ථයන්ගේ ජීවිත කාලය චිත්තේ කාලය වාගේ 17 ගුණයක් තියෙනවා. ඒක ඉස්සරහට තේරෙනවා. එතකොට සිතේ ඉපදෙන එකට කියන්නේ උත්පාදේ කියලා කියනවා. පැවැත්මට කියන්නේ ස්ථිතිය කියලා කියනවා. භංග කියන්නේ නිරුද්ධ වීම, නැතිවීම. සිතක් හට ගැනීම මොකද්ද? උත්පාද. පැවතීම තිති අවස්ථා. තිති කියන්නේ පවතිනවා කියන එක. තිති. උත්පාද තිති භංග කියලා කියනවා. භංග කියන්නේ නැති වෙලා වෙනවා. භංග වේවා කියන සමානනේ. නැති වෙනවා. භංග කියන්නේ නැති වෙනවා කියන එක. තේරුණානේ? උත්පාද තිති භංග. එතකොට මොකද වෙන්නේ? මේ උත්පාද තිති භංග කියන මේ තුන් කාලයටම කියන්නේ මොකද්ද?
චිත්තක්ෂණය කියලා කියනවා. සිතක් ඇති වෙලා පැවතිලා භංග වෙන ඒ කාල තුනට කියන්නේ චිත්තක්ෂණය කියලා කියනවා. චිත්තක්ෂණය. මේක වචනේ හොඳට මතක තියාගන්න. මොකද ඊට පස්සේ චිත්තක්ෂණය කිව්වම Tamanට ඒක සංඥාවට එන්න ඕන චිත්තක්ෂණය කියන්නේ මේකයි කියලා. තාම ස්වල්ප කාලයක් තත්පරයක් තුල ඇති වෙලා නැති වෙලා යන චිත්තක්ෂණ තත්පරයේ චිත්තක්ෂණ වලට බෙදුවොත් එහෙම කෝටි ලක්ෂ වාරයක් විතර නේ. ඒ තරම් ස්වල්ප කාලයක් තුල චිත්තයක් ඇති වෙලා නැති වෙලා යනවා. තත්පරයේ බෙදන්න පුළුවන්. ඒ තත්පරයකදී ඇහිපිල්ලක් ගන්න කාලයකදී ඇති වෙලා නැති වෙලා යන සිත් ගණනට උපමා කරන්න දෙයක් උපමාවක් නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තරමටම වේගයෙන් චිත්තය මොකද වෙන්නේ? වහා ඇති වෙලා වහා නැති වෙලා යනවා. ඒ තරම්ම ලුහුඬු කාලයක්. ලුහුඬු කාලයක් කියන්නේ ඊටාම කෙටි කාලයක් තමයි චිත්තයක ආවුෂය තියෙන්නේ. එතකොට එක సంతాනයක් කියන චිත්ත පරම්පරාවක එක චිත්ත පරම්පරාවක එකවර සිත් දෙකක් උපදින්නේ නැහැ කියන ධර්මතාවයේ තේරුම් අරගෙන තියෙන විශේෂ කාරණයක්. එක චිත්ත පරම්පරාවක එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් එකයි පහළ වෙන්නේ. එකක් පහළ වෙලා එක නැති වුණාම ඒ තව සිතක් පහළ වෙන්නේ. එහෙන් පහළ වුණාම මොකද වෙන්නේ? දෙන්නෙක් වෙනවා. දෙන්නෙක් ඉන්නවා මේ නේ දෙන්නෙක් වෙනවනේ. එහෙන් පහළ වෙන්නේ නැහැ. එක సంతානයක පහළ වෙන්නේ එක චිත්තයක්. ඒ කිටි කාලයක් තුල එක සිතක් ඇති වෙලා නැති වෙලා යන්නේ. සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. ඒක අර පැහැදිලිනේ. ඒක දෙවන හිතක් පහළ වෙන්නේ ඉපදුන සිත සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට පස්සේ. දෙවන හිතක් ඇති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ලෝකයා ඊටාම කෙටි කාලයේ හැටියට සලකන්නේ අසුරුසනනේ අසුරුසනක් කියනවනේ. නැත්තම් ඇහි පිල්ලම් ගන්න කාලයක් කියලා කියනවනේ. ඔය ඇහි පිල්ලම් ගන්න කාලය තුල අසුරුසනක් කියන මේ කාලය තුල කොච්චර සිත් ඇති වෙලා නැති වෙලා ගියාද කිව්වොත් එහෙම කෝටි ප්‍රකෝටි ගණන් ඒ කාලය තුල සිත් පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ තරම් ක්ෂණයකින් ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් තමයි මොකද්ද? චිත්තය කියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට ඉපදුන සිත මොනතරම් ඉක්මනින් මොනතරම් වේගයෙන් නිරුද්ධ වුණත් මොකද වෙන්නේ? තව සිතක් එතනම වහා හට ගන්නවා. ඒ හිස්තනක් තියන්නේ නැහැ. ඇති වෙලා නැති වෙනකොට තව සිතක් හට ගන්නවා. ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා යනකොටම තව සිතක් හට ගන්නවා. අන්න එහෙමයි චිත්ත ධර්මතාවය පවතින. කිසි හිස්තනක් නැහැ. කිසි ප්‍රමාදයක් නැහැ. එතකොට ඒක හරියට මොකද වෙන්නේ? එකට බැඳිලා කොච්චර නිරුද්ධ වුණත් වේගයෙන් එකට බැඳිලා වාගේ සිත් හට ගන්නවා. ඒ සිත් හට ගන්න එකට බැඳිලා වාගේ. දැන් ජලය ගලාගෙන යනකොට අපිට පේන්නේ එකට බැඳිලා යනවනේ නේ. නමුත් එතන තියෙන වෙන් වූ ධර්මතාව. වෙන් වූ ධර්මතාව තියෙන්නේ. නමුත් අපිට එකට බැඳිලා යනවා. අන්න ඒ වාගේ එකට බැඳිලා වාගේ සිත් හට ගන්නවා. එතකොට ඒ සිත් හටගන්නේ කොහොමද? එකට බැඳිලා වගේ අලුත් සිත් පහළ වෙනවා. අර එළඹිලා තියෙන නොයේ අරමුණු අරගෙන. ඇසට කනට නාසයට දිවට ශරීරයට එළඹෙන පැමිණෙන ස්පර්ශ වෙන නොයේ අරමුණු අරගෙන සිත් කෝටි ප්‍රකෝටි ගණන් නැවත උපදිනවා. උපදිනකොටම නැවත උපදිනවා. අන්න චිත්ත පරම්පරාව පවතින උමයි. එතකොට අර නිරෝධ සමාපත්තියේ ඉන්න අවස්ථාව සහ අසඤ්ඤ භූමියේ පිළිලා ඉන්න අවස්ථාව හැර මේ චිත්ත පරම්පරාවේ සිත් උපදින්නේ නැති අවස්ථාවක් නැහැ. මේ චිත්ත පරම්පරාවේ සිත් උපදින්නේ නැති අවස්ථාවක් නැහැ. එමනම් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන මේ කොතන හෝ කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත්
මෙන්න මේ සිත් පරම්පරාවේ පහළ වෙනවා. පහළ නොවන අවස්ථාවක් නෑ. නිදාගත්තත් මොකද වෙන්නේ? සිත් පරම්පරාවෙහි නැතිවීම පවතිනවා. වෙනවානේ. එහෙනම් මෙන්න මේක තමයි චිත්ත පරම්පරාවේ ස්වභාවය. එතකොට තව දෙයක් වෙනවා. මොකද්ද? විශේෂ අරමුණක් ලැබුණේ නැත්නම් කියන්නේ මොකද්ද? ඇසට කනට නාසයට දිවට ශරීරයට විශේෂ අරමුණක් ලැබුණේ නැත්නම් ඒ සිත හැම වෙලේම පවතින්නේ ප්‍රතිසන්දි චිත්තේ අරමුණ අරගෙන නැවත අතරක් නෑර චිත්ත පරම්පරාව පවතිනවා. ප්‍රතිසන්දි චිත්තේ අරමුණ මොකද්ද? මරණාසන්න වෙලාවේදී ඇතිවුණ සිතේ මරණාසන්න අවස්ථාවේ ඇතිවුණ සිතේ කර්ම නිමිත්ත කර්මය ගති නිමිත්ත අනුව කර්ම නිමිත්ත ගති නිමිත්ත අනුව තමයි ඒ කර්මණු කර්මය හෝ ගති නිමිත්ත හෝ කර්ම නිමිත්ත. දැන් මරණාසන්න කෙනාට මරණාසන්න අවස්ථාව වෙනවනේ. මරණාසන්න අවස්ථාව කියන්නේ මොකද්ද? මේ භවය අතහරින්න ඔන්න වෙන්න කියන වෙලාව නේ. මරණාසන්න වෙද්දී මොකද වෙන්නේ? ඇසේ රූප නිරුද්ධ වෙනවා. කනේ රූප නිරුද්ධ වෙනවා. නාසයේ රූප නිරුද්ධ වෙනවා. දිවේ රූප නිරුද්ධ වෙනවා. ශරීරේ ප්‍රසාද රූප නිරුද්ධ වෙනවා. දැන් තියෙන්නේ වස්තු රූපේ හෘද වස්තුවේ රූපේ විතරයි. දැන් උතන තමයි විඥානය හටගන්නේ අන්තිමට. දැන් ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ සිත් හට ගන්න බෑ. දැන් ඒ රූප ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරයි. රෝගී හරි යනතුරකින් හරි මොකක් හරි මේ ශරීරයේ දුර්වල වීම නිසා ඒ රූප නිරුද්ධ වෙනවා. එතකොට ওই අවස්ථාවේදී ඒවා නිරුද්ධ වෙනකොට ඒ සිතේ නොඑක් සංඥා නොඑක් සිතුවිලි පහළ වෙනවා. ඒ පුද්ගලයාට දැනෙනවා මේ මරණාසන්න අවස්ථාව මම මේ ඉන්නේ කියලා. මේ දැන් මෙතනින් එහාට ඒ සංඥා වෙනවා. මරණ බය එනවනේ. එතකොට මොකද වෙන්නේ? අර සිත් පහළ වෙනවා. ඔය සිත් පහළ වෙනවා. එතකොට කුසලයක් අරමුණු නානම් ඒ තමන් කරපු කර්මයක් කුසල කර්මයක් හරි අකුසල කර්මයක් හරි ඒ වෙලාවේ මනෝද්වාරයට වැටෙනවා. අපි මේ පෙර කරපු දෙයක් අපිට පස්සේ මතක් වෙනවනේ. අන්න ඒ වාගේ මරණාසන්න වෙලාවේ ඒ තමන් පෙර කරපු කර්මයක් මතක් වෙනවා. යම් කිසි ක්‍රියාවක් කුසල ක්‍රියාවක් හරි අකුසල ක්‍රියාවක් හරි කරනවා මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ ක්‍රියාව කරන මතක් වෙනවා. එහෙම නැත්නම් ක්‍රියාවට උපකරණ කරගත්ත දෙයක් මතක් වෙනවා. ඒ ක්‍රියාව කරන්න උපකාරී කරගත්ත දෙයක්. කුසලයක් නම් දානයක් මතක් වුණා නම් දාන වස්තු පේන්න පුළුවන්. නැත්නම් දානේ බෙදෙනවා තමයි අන්න ක්‍රියාව පේනවා. දානේ බෙදෙනවා වගේ මතක් වෙනවා. ඉතිවිලක් එන්න පුළුවන් නේ. අන්න ක්‍රියාව ඒක තමයි කර්මය කියන්නේ. ක්‍රියාව. කර්ම නිමිත්ත කියන්නේ දාන වස්තු පේන්න පුළුවන්, අටපිරිකර පේන්න පුළුවන්, මල් පහම් පේන්න පුළුවන්. තව නොයේ ඒ ක්‍රියාව සම්බන්ධ දේවල් පේන කර්ම නිමිත්ත. කර්මයේ කර්ම නිමිත්ත. ගති නිමිත්ත. ගති නිමිත්ත කියන්නේ ඒ කර්මයේ බලයෙන් ඒ තැනත්තා ඊට පස්සේ හට ගන්නා තැන පිළිබඳව සංඥාවක් එනවා. දිව්‍ය ලෝක නම් දිව්‍ය ලෝකේ නිමිති පේනවා කියනවා. දිව්‍යාංගනාව, දිව්‍ය විමානනේ, දිව්‍ය යානා, දිව්‍ය තූර්යනාදේ අන්න පෙනෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව සහගත සිතේවට ඇලෙනවා. එළම ඒ ඊට පස්සේ අන්තිම සිත ඇති වෙලා නැතිනවා අතන පහළ වෙනවා. ඒ සිත. අකුසලයක් මතක් වුණත් මොකද වෙන්නේ? අකුසලය කරන්න අකුසල කර්මය මතක් වෙනවා. මකර අකුසල කර්මයක් කරනවා මතක් වෙනවා. අන්න කර්මය. ඒ අකුසල කර්මය කරන්න යොදාගත්ත දේවල් මතක් වෙනවා. අනේ මාළු වල කෙනෙක් දැල් මාළු ඉමරිච්ච මාළු වන්න නිමිති. එතකොට ඒ අකුසල කර්මයෙන් ඒ තනත්තා යන තැන ගිනිදල් පේන්න පුළුවන් නේ. කැලෑවල් පේන්න පුළුවන්. එතකොට ඒ තනත්තා ත්‍රිසං අපායට බව අන සංඥාවක් නෑ. ඉතින් මේ අවිද්‍යාව සහගත කෙනා අර කර්මය දැන් කරනවා වගේ අලුත් වෙනවා. මේ මරණාසන්නේ කර්මයක් කර්ම නිමිත්තක් ආවට පස්සේ ඒක දැන් කරන්නා වගේ අලුත් වෙනවා ඒ වෙලාව අවිද්‍යාව සහගත බව නිසා. ඒකට ඇලෙනවා. නේ? අවිද්‍යාව ඇලෙනවා ඒ කර්මයට. ඇලීමත් එක්ක මොකද වෙන්නේ? දැන් හීනියක් බලනකොට හීනිය ඇලිලානේ ඉන්නේ නේ. ආන් ඒ වගේ ඇලෙනවා හීනියක් පේන වගේ ඇලෙනවා මනෝද්වාරයට පේන්නේ මේක. හීනියක් පේනවා වගේ. අවිද්‍යාව සහගත බව නිසා මොකද වෙන්නේ? අර
ඒ නිමිත්තට ඇලෙනවා. ඇලීමත් එක මොකද වෙන්නේ? එතනත්තාගේ චිත්තය ඇතුළත වෙනවා. ඒතන අපාය හරි කොහෙද කියනව චිත්තය පහළ වෙනවා. ඔය ඒතර ඒ චිත්තය පහළ වුණාම ඒකට කියන්නේ මොන චිත්තයේද? ප්‍රතිසන්දි චිත්තය කියලා කියනවා. ඒ මරණාසන්න කෙනාගේ ඒ ජීවත් වෙලා ඉන්න ශරීරය තුල පහළ වෙන හදවතේ පහළ වෙන වස්තු රූපේ පහළ වෙන අවසාන චිත්තය ඇති වුණා නැති වුණා දැන් වස්තු රූපයක් නේ අනිත් සිත හටගන්නයි නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම මේ සිත හටගන්නා රූපේ වස්තු රූපේනේ හෘද වස්තුවේ ලේ ධාතුවේ හටගන්න රූපයක් වශයෙන් ඒක හඳුන්වන්නේ වස්තු රූපය හදවතේ දොඹෑටයක් තරම් ලේ අඩපතක් එකතු වෙන තැන තමයි ওই වස්තු රූපය හටගන්නවා කියලා සර්වඥන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ ලේ අඩපතේ හටගන්න සූක්ෂම වූ රූප ධාතුවක් තමයි මොකද්ද? වස්තු රූපය කියලා කියන්නේ. ඔන්නේ වස්තු රූපය ඇසුරු කරගෙන සිත හටගන්නේ. වස්තු රූපයක් නැත්තම් සිත හටගන්න බෑ. දැන් හැම වෙලේම හෘද වස්තුවේ ලේ අලුත් වෙවිනේ තියෙන්නේ නේ. හැම වෙලේම අලුත් වෙනවා. අලුත් වෙනවා කියන්නේ හෘද වස්තුවක ලේ ගලාගෙන යනවා. එතනින් ගලාගෙන සංස්කරණය වෙමින් තියෙන්නේ. දැන් හෘද වස්තුව දුර්වල වීම නිසා මොකද වෙන්නේ? හෘද වස්තුව නතර වෙනවා. නේ? මරණාසන්න කෙනා අමාරුවෙන් හුස්ම ඇදලා අන්තිමට මොකද වෙන්නේ? හෘද වස්තුව නතර වෙනවා. නතර වුණාට පස්සේ මොකද වෙන්නේ? අර වස්තු රූපේ විකෘති වෙනවා. සීත වෙනවා වගේ නෝනේ. අර උෂ්ණය නැති වෙලා යනවා. උෂ්ණත්වය නැති වෙලා යනවානේ. අන්න දැන් වස්තු රූපේ විකෘති වෙනවා. වස්තු රූපේ විකෘති මොකද වෙන්නේ? සිත හට ගන්න බැරුව යනවා. අන්තිම සිත හටගත්තා නැතුන දැන් වස්තු රූපේ සම්පූර්ණ විකෘතිලා ඉවරයි දැන්. දැන් හටගන්න වස්තු රූපයක් නැහැ. ඊළඟ චිත්තය තමයි පහළ වෙන්නේ අර මරණාසන්න චිත්තයට අනුව විපාක සිතක් හැටියට පහළ වෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ප්‍රතිසන්දි චිත්තය. චුති චිත්තය මෙතන ඇති වුණා නැති වුණා වෙන සිතක් තමයි පහළ වෙන්නේ ප්‍රතිසන්දි චිත්තයේ වශයෙන්. හැබැයි මේ චිත්ත පරම්පරාව ඊළඟ සිත ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා චිත්ත පරම්පරාවේ අන්තිම චිත්තයේ චුති චිත්තයේ වශයෙන් ඇති වුණා නැති වුණා ප්‍රතිසන්දි චිත්තයට පහළ වුණා. ක්ෂණයයි චිත්තක්ෂණය තුල පහළ වුණා. අන්න ඒ පහළ වුණ චිත්තෙට කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දි චිත්තය. මේ භවයයි ඒ භවයයි සම්බන්ධ කළා. චිත්තක්ෂණයකින් සම්බන්ධ කළා. චිත්තක්ෂණයකදී මේ භවය ඒ භවයයි සම්බන්ධ කළා. ඒකට කියන්නේ ප්‍රතිසන්දි චිත්තය. ප්‍රතිසන්දි චිත්තය මොකද වෙන්නේ? පහළ වුණ ගමන් නැති වෙනවනේ. නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට මොකද වෙන්නේ? ඒ සිතට බැඳි අර ප්‍රතිසන්දි චිත්තේට අරමුණු උන කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන මේ තුනෙන් එකක් මේ අරමුණ උනේ. ඒ ප්‍රතිසන්දි චිත්තේ අරමුණ අරගෙන නැවත ප්‍රතිසන්දි චිත්තේට සමාන චිත්ත පරම්පරාවක් ඇති වෙනවා. ප්‍රතිසන්දි චිත්තේට සමාන චිත්ත පරම්පරාවක් ඇති වෙනවා. ඒ චිත්ත පරම්පරාවට කියන්නේ මොකද්ද? භවාංග චිත්තේ කියලා කියනවා. භවාංග චිත්තේ. ඔව්. එතකොට මොකක්ද ඒකට කිව්වේ? භවාංග චිත්තය. එතකොට මොකද වෙන්නේ? අර හැම වෙලේම ඔය චිත්ත පරම්පරාවේ නැවතිල්ලක් නැහැ කියන එක මේ කියා දෙනාවේ. තියැල්ලකින් වතුර කඩාගෙන හැලෙනවා වාගේ චිත්ත පරම්පරාව නැවත පහළ වෙනවා. හැරෝක නතර වීමක් නැහැ. නතර වෙනවා නම් නතර වෙන්නේ නිරෝධ සමාපත්තියට සමවැදලා ඉන්න අවස්ථාව සහ අසඤ්ඤතලයේ උත්පත්ති ලැබලා තියෙන අවස්ථාව. එතකොට අර ඇසට කනට නාසයට දිවට ශරීරයට අරමුණක් නැති හැම වෙලේම හිත මොකද්ද ගන්න අරමුණ? අර මරණාසන්න අරමුණ කියන භවාංග චිත්තය. මනෝද්වාරය කියන්නේ ඔකට. චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, ජීවහද්්වාරය, කායද්්වාරය, මනෝද්වාරය කියනවනේ. අන්න මනෝද්වාරය කියන භවාංග චිත්තේ. භවාංග චිත්තය කියන්නේ මොකද්ද? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණක් නැතිව නොගෙන අර ප්‍රතිසන්දි චිත්තයේ සමාන චිත්ත පරම්පරාවක් නැවත ඇතිවීම තමයි භවාංග චිත්තය. කියන්නේ ඒ චිත්තය අපට දැනෙන්නේ නැහැ.
තද නින්දේ ඉන්න අවස්ථාව නින්දේ ඉන්න අවස්ථාව තමයි භවාංග චිත්ත අවස්ථාව. භවාංගයට වැටෙන්නේ. හීනයක් වෙන අවස්ථාව කියන්නේ මොකද්ද නින්දේදී? භවාංගයෙන් අයින් වුණ අවස්ථාව. භවාංගෙන් දැන් අයින් වෙලා පෙර සංඥාවක් ගැටෙනවා. පෙර ගත්ත දෙයක් ගැටෙනවා. අන්න හීන වාගේ පේනවා ඒක. භවාංගේ ගැටෙනවා. අන්න හීන කියන්නේ. එතකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විශේෂ අරමුණක් ගන්න නැති හැම වෙලේම චිත්තය මොකද්ද? පවතින චිත්තය භවාංග චිත්තය. එතකොට මොකද වෙන්නේ? අර භවාංග සිත කියලා කියන අර කර්මාදී අරගෙන උපදින ප්‍රකෘති සිත තියෙන බව කාටවත් දැනෙන්නේ නැහැ. ප්‍රකෘති සිත කියන්නේ ඒකට. ප්‍රකෘති සිත කියන්නේ ඒකට. භවාංග චිත්තේ. ඒ භවාංග චිත්තේ විකෘති වෙන්නේ කොහොමද? රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් අරමුණු කරගත්තා. පබස්සර මිදම් බික්කවේ චිත්තං කියවෙන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තංගේ භවාංග චිත්තේ ප්‍රබස්සරයි. පිරිසිදුයි. ප්‍රකෘති චිත්තේ. හැබැයි ඒ චිත්තය හට ගන්නවා කොහොමද හටගන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන වශයෙන් හට ගන්නවා වෙන වෙන විඥාන. ඒ භවාංග චිත්තේ අගින් තමයි ඒ සිත් ඇති වෙන්නේ. භවාංග චිත්තේ කැඩෙනවා චක්කු විඥාන ඇති වෙනවා. ඒ භවාංග චිත්තේ අගින් තමයි චක්කු විඥාන ආදී ඇති වෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? ඒවා විකෘති වෙනවා. ඒවා වෙන ප්‍රකෘතිස්ත කියන්නේ මොකද්ද? භවාංග. ඒතර විශේෂ අරමුණක් ඇසට කනට නාසයට නොලැඹුණ හැම අවස්ථාවකදීම සිත පවතින්නේ භවාංග චිත්තයේ වශයෙන්. භවාංග චිත්තේ දැනෙන්නේ නැහැ. ඒකම තද නින්දේ අවස්ථාව. නින්ද ගිහිල්ලා ඉන්න අවස්ථාව තමයි භවාංග අවස්ථාව. නින්ද ගිහිල්ලා ඉන්න අවස්ථාව දැනෙන්නේ නැහැ නේ. දැනනවද? නැහැ. භවාංග අවස්ථාව තමයි නින්ද ගියා කියලා කියන්නේ. හිත භවාංගයට වැටුනාම නින්ද ගියා කියලා කියන්නේ. ඒ සමහර බණ ඇයිද මෙහෙම වෙනවනේ. ඒ වෙන්නේ ඇයි? මේ අරමුණෙන් අයින් වෙනවා සෝත විඤ්ඤාණය නැති වෙලා භවාංගයට වැටෙනවා චිත්තේ. භවාංග කියන්නේ අර මරණාසන්න අරමුණේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් එන්නේ නැහැ අරමුණක්. න භවාංගත උනා චිත්තේ. ඒ භවාංග චිත්තේ කිසි කිලුටක් නැහැ. ඒ භවාංග චිත්තයෙන් තමයි හටගන්නේ මොකද්ද? වෙන වෙන සිත් ඇති වෙන්නේ. ඒ ඇති වුනහම ඒක භවාංග චිත්තේ තමයි අරමුණ ගැටන්නේ. චක්කු ප්‍රසාදේ කියමුකෝ. චක්කු ප්‍රසාදේ රූපයක ඡායාව පහළ වෙනකොටම ඒක ගැටෙන්නේ මොකේද? භවාංග චිත්තේ. භවාංග චිත්තේ ගැටෙනකොට භවාංග චිත්තේ වෙනස් වෙනවා. වෙනස් වෙලා භවාංග චිත්තේ නතර වෙනවා. නතර වෙලා දැන් ඇති වෙන්නේ අර චක්කු ප්‍රසාදේ හටගත්ත රූපය අරමුණු කරගෙන චිත්තේ පහළ වෙනවා. අන්න එහෙමයි. අන්න ඒක සිද්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? භවාංග චිත්තේ කියලා කියන්නේ අර කර්මාදී ඒවා අරගෙන උපදින ප්‍රකෘති සිත තමයි. ඒ සිත අපට දැනෙන්නේ නැහැ. ඒක තමයි අපි නිින්ද ගිය අවස්ථාව කියලා කියන්නේ. එතකොට මේ ගැන තව ඉස්සරහට හොඳට අපි සාකච්ඡා කරමු. එතකොට මේ කාරණා හොඳට පැහැදිලි වෙනවා. තේරුණානේ? එතකොට සිතේ ජීවිත කාලය ඊටාම කෙටි. හිතන්නවත් බැරි තරම් කෙටි සිතේ ජීවිත කාලය. එතකොට ඒ කෙටි හින්දා අර අතරක් ඇති නොවන විදිහට නිරුද්ධ වෙන සිතත් එක්ක බැඳි උපදිනවා වාගේ අලුත් සිත් ඉපදෙන්න ඕන හින්දා ඒ සිත් උපදින තැන සිදු වෙන්නේ බොහොම වේගවත් වැඩපිළිවෙලක්. බැඳිලා නොඑක් සිත් ඇති වෙන තැන තියෙන වේගවත් වැඩපිළිවෙලක්. හිතා ගන්න බැරි තරම් වේගවත් වැඩපිළිවෙලක්. චිත්තය කියන එක. එතකොට මොකද වෙන්නේ? ඒ වාගේ වේගවත් වැඩපිළිවෙලක් කෙරෙන වෙන කිසිම යන්ත්‍රයක් නැහැ. වේගෙන් අද මේ නිෂ්පාදනයක් පිට කරන එළියට ගන්න යන්ත්‍ර තියෙනවනේ. වේගෙන් යනවනේ. දැන් පත්‍ර දැන් මුද්‍රා කර්මාන්තේ වේගෙන් මුද්‍රේ වෙවි ඒවා තියෙන ලොකු වැඩපිළිවෙලක් නේ. අන්න ඒ වාගේ විශාල වේගවත් වැඩපිළිවෙලක් තියෙන කිසිම යන්ත්‍රයක් නැහැ. මේ චිත්ත ධර්මතාවයේ මේ වේගවත් ක්‍රියාවලිය තරම්. ඒ තරම් වේගයෙන් චිත්ත පරම්පරාව වහ එකට බැඳිලා වාගේ
සිත් ඇතිවෙමින් නැතිවෙමින් අරමුණත් එක්ක ඇලෙමින් ගැටෙමින් නේ සංඥා කරමින් වේදනාව ඇති කරමින් චේතන ඇති කරමින් විශාල වේගවත් වැඩපිළිවෙලක් මේ සිත උපදින තැන සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? චිත්තේ ආවශ්‍යීතා කෙටි හින්දා එක సంతානයක නැත්නම් එක චිත්ත පරම්පරාවක එකකට එකක් පෙරපසු වෙන්නේ නැතුව අසුරු සනක් ගසන කාලය තුල ඇති වෙන නැති වෙන සිත් කෝටි ලක්ෂ ගණනක් කියලා සර්වඥන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. එක තත්පරයක් තුල මේ ආකාරයට වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන සිත් ගණන කෝටි ලක්ෂ ගණනක්. එතකොට අන්න ඒ සිත් ඔය ආකාරයෙන් මොකද වෙන්නේ? ඇති වෙලා නැති වෙලා යන මේ අසුරු සනක ඉපදිලා නැති වෙලා යන මේ සිත් නියමාකාරයෙන් ගණනක් හැටියට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් හිතන්න බැරි කෙටි කාලයක් තුල චිත්තයක් ඇති වෙනවා නැති වෙනවා කියන කාරණේ තමයි අපි දැනගන්න ඕනේ. ඒක වේගවත් වැඩපිළිවෙලක්. එකට බැඳිලා වාගේ එකක් වාගේ සිත් ඇති වෙනව නැති වෙනවා. එකට බැඳිලා වාගේ ඒත් එක්ක වේදනා කියන චෛතසික පරම්පරාවක් ඇති වෙනවා. සංඥා කියන පරම්පරාවක් ඇති වෙනවා. චේතනා කියන පරම්පරාවක් ඇති වෙනවා. ඒවා ඔක්කොම එකතු කරලා තමයි මේ සංසාරයේ කියන මේ දුක්ඛ ස්කන්ධය පවත්වන්නේ. එතකොට මොකද වෙන්නේ? අර විදියට මේක අපි හිතා ගන්න තමයි තියෙන්නේ. පෙන්වන්න බෑ සිතේ කිටි කාලේ. ඒ ඥාණයෙන් හිතා ගන්නට ඕනේ. ඒතරම් කිටි කාලය තුල සිතක් ඇති වෙලා නැති වෙලා යනවා කියන කාරණේ තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒක තේරුම් ගන්න නම් මේ චිත්ත ස්වභාවය පිළිබඳව තවදුරටත් ගැඹුරින් ඉගෙන ගන්නට ඕනේ. තේරුණානේ? එතකොට තමයි මේ චිත්තය පිළිබඳ සැබෑ ලෙසම Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතකොට මේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ ග්‍රහන්ද ග්‍රහ තාරකා ගහ කොළ නේ ඇල දොළ ගංගානේ වලාකුළු කඳු පර්වතනේ ඒ සියල්ල සහිත එකක් නේ තාරකානේ ඔක්කොම සහිත එකට තමයි කියන්නේ මොකද්ද? ලෝකය කියලා. එතකොට මේ ලෝකය කියන්නේ හරිම විචිත්‍රයි. ඉර මුදුන් වෙන වෙලාවට, ඉර පායන වෙලාවට, ඉර බහින වෙලාවට නේ වලාකුළු වල, දේදුණු වල නේ මොනතරම් විචිත්‍ර භාවයක් තියෙනවනේ. සත්‍යයන්ගේ මොනතරම් විචිත්‍ර භාවයක් තියෙන මොනරා ආදී සත්තුනේ. නොඑක් මාළු ආදී හරි විචිත්‍ර. මේ ඔක්කොම තමයි ලෝකය කියන්නේ නේ. ඉතින් මේ ලෝකය හරි විචිත්‍රයි. විචිත්‍රයි කියන්නේ හරි විසිතුරුයි. හරි චිත්තාකර්ෂණීයයි කියලා කිව්වොත් නේ. අපි එහෙම කතා කරන්නේ. හරි විසිතුරුයි, හරි විචිත්‍රයි. එතකොට මොකද වෙන්නේ? ඒ විසිතුරු බව එකිනෙකට වෙනස්. තේරුණානේ? එකිනෙකට වෙනස්. බලා හැන්දෑවේ ඉර බැහැගෙන යන වෙලාවට බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ලස්සන පේනවනේ වලාකුළු. ටිකක් වෙලා ගියාම වෙනස් වෙනවා. එකක් පේනවනේ. තව ටිකක් වෙලා තව වෙනස් වෙනවා. එකක් පේනවනේ. පේනවනේ? ඉතින් ඒ නිසා මේ ලෝකයේ විචිත්‍ර බව එකිනෙකට වෙනස්. තේරුණානේ? එතකොට අප්‍රමාණ සත්වෝ ඉන්නවා එකිනෙකට වෙනස් ආකාරයෙන් විචිත්‍රයි. මේ ගහ කොළ ආදීනේ මල් ගෙඩි ආදී එකිනෙකට විචිත්‍රයි. තේරුණානේ? එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ හැම ලෝකයේ තියෙන හැම විචිත්‍ර බවක්ම සිතෙන් අරමුණු කරන්න පුළුවන්. ලෝකයේ තියෙන හැම විචිත්‍ර ස්වභාවයක්ම හිතට අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ තියෙන විචිත්‍ර බවට වඩා චිත්තේම විචිත්‍රයි, සිතම විචිත්‍රයි. ඇයි? හැම විචිත්‍ර බවක්ම සිතෙන් අරමුණු කරන්න පුළුවන්. දේදුන්නක තියෙන ස්වභාව වර්ණ සංකලනය හොඳට හිතට අරමුණු කරන්න පුළුවන්. පේනවා කියන්නේ ඒකට නේ. අන්න සිත අරමුණු කරනවා ඒක. ඒ තරම්ම මේ හිත විචිත්‍ර දෙයක් කියලා සර්වඥයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අහස අරමුණු කරන හිත නෙවෙයි පොළොව අරමුණු කරකට ඇති වෙන්නේ. මලක් අරමුණු කරන හිත නෙවෙයි ගෙඩියක් අරමුණු කරන හිත. ඒ අරමුණ අනුව හිත වෙනස් වෙනවා. ඒ අරමුණු කරන අරමුණ අනුව හිත වෙනස් වෙනවා. කොස් ගහක් අරමුණු කරන හිත නෙවෙයි පොල් ගහක් අරමුණු කරන හිත. අන්න ඒ වගේ. තේරුණානේ? එතකොට මේ විදිහට
අරමුණෙන් අරමුණට ඇති වෙන සිත් එකිනෙකට වෙනස් හින්දා මේ ලෝකයේ ඇති හැම දෙයක්ම අරමුණු කරන සිත් ඇති වෙන අරමුණු කරගෙන හිත් ඇති වෙන හින්දා සර්වඥන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ වස්තු ගණනට පුද්ගල ගණනට වෙනස් වෙනස් සිත් ඇති වෙනවා. මේ ලෝකයේ තියෙන නොඑක ආකාරයේ විසිතුරු විසිතුරු දේවල් වල හැටියට ඒව අරමුණු කරගත්ත සිත් පහළ වෙනවා. ඒ හැම විචිත්‍ර බවක්ම සිතෙන් අරමුණු කරන්න පුළුවන් කියලා උන්වහන්සේ මේ කියන්නේ. පෙන්වා දෙන්නේ නේ, දේශනා කරන්නේ, වදාරන්නේ නේ. එතකොට ඒ හින්දා ලෝකය විචිත්‍ර වන තරමටම චිත්තයත් විචිත්‍රයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ලෝකය විචිත්‍ර වෙන තරමට, ලෝකය විස්තර වෙන තරමට චිත්තයත් විචිත්‍රයි, විසිතුරුයි. ඇයි? ඒ ලෝකයේ විචිත්‍ර බව, විස්තර බව සිතෙන් අරමුණු කරන්න පුළුවන් නිසා. එතකොට ලෝක විචිත්තත්වයේ ප්‍රමාණයෙන් මේ චිත්තයේ තියෙන විචිත්තත්වයේ දැක්වීම ඒක සමාන කිරීමක් නෙමෙයි. මේ ලෝකයේ තියෙන විචිත්තත්වයේ අරමුණු කරන්න පුළුවන්. ඒ නිසා ඒ ලෝකයේ තියෙන දේවල් තරමටම මේ චිත්තය කියන එක විචිත්‍රයි කියන එක ඊට වැඩිය චිත්තය විචිත්‍රයි. සර්වඥන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ තියෙන විචිත්තත්වය අරමුණු කරන චිත්තයේ විචිත්තත්වය හරියට මුහුදු ජලය ලිඳකට උපමා කරනවා වාගේ. දැන් චිත්තේ ඊට වැඩිය ලෝකයේ තියෙන විචිත්‍රත්වයට වැඩිය චිත්තයේ තියෙන විචිත්‍රත්වය අති විශාලයි කියලා උන්වහන්සේ පෙන්නනවා දෙනවා. හැම විචිත්‍ර බවක්ම චිත්තයෙන් අරමුණු කරන්න පුළුවන්. නේ? ඒ විචිත්‍ර බව අනුව ඒ හට ගන්නා චිත්තය වෙනස් එක් ආකාර ගන්නවා. ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ අනුව සිත් නොඑක ආකාරයෙන් විචිත්‍ර වෙන විචිත්‍ර ආකාර ගන්නවා. ඒ නිසා චිත්තේම විචිත්‍ර බව අධිකයි කියලා සර්වඥන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ නිසා ලෝකේ ඇති එක එක දෙයක් ගැන ඇති වෙන සිත් එකිනෙකට වෙනස්. එතකොට එක වස්තුවක් ගැන 10 දෙනෙකුට ඇති වෙන සිත් 10 ආකාරයි. එක වස්තුවක් ගැන 10 දෙනෙකුට ඇති වෙන්නේ 10 ආකාරක සිත්. 100ක් දෙනෙකුට ඇති වෙන්නේ 100 ආකාර සිත්. ලක්ෂයකට ඇති වෙන්නේ ලක්ෂාකාර සිත්. කෝටියට තියෙන කෝටි ආකාර සිත්. එතකොට ඒ ආකාරයට එකම අරමුණක් ගැන එක సంతානයක ඒ අවස්ථාවලදී ඇති වෙන්නේ වෙනස් සිත්. එක సంతානයක එකම අරමුණ ගැන ඒ අවස්ථාවලදී ඇති වෙන්නේ එකිනෙකට වෙනස් සිත්. මෙන්න මේ තරමට චිත්තය කියන එක විචිත්‍රයි. වහා වෙනස් වෙන එකක්, වහා ඇති වෙන වහා නැති වෙලා පරම්පරා වශයෙන් නොඑක් අරමුණු අරගෙන ඒවා කෙරෙහි ඇලෙමින් ගැටෙමින් පවතින මහා පුදුම ධර්මතාවයක්, මහා පුදුම වැඩපිළිවෙලක්, මහා පුදුම ක්‍රියාවලියක්. මෙන්න මේක තමයි, මෙතන තමයි මම කියන දෘෂ්ටි ඇති වෙන්නේ මේ වැඩපිළිවෙල තුල කියලා සර්වඥන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේකට චිත්තය කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ විචිත්‍ර සිත තරම් විචිත්‍ර තව දෙයක් නැහැ. මේ ලෝකයේ චිත්තය තරම් සිත තරම් විචිත්‍ර දෙයක් තවත් ඇත්තේ නැහැ කියලා සර්වඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. සත්‍යංගේ විචිත්‍ර බව. මේ සත්‍යං ඔයත් ආකාරයෙන් විචිත්‍රයි නේ. දැන් මිනිස්සයා ගත්තාම නොඑක ආකාරයෙන් විචිත්‍රයි. නේ? නොඑක හැඩ, නොඑක ආකාර, නොඑක හැසිරීම් රටා, නොඑක ශරීරයේ රිද්ම, නොඑක ආකාරයේ හැසිරීම් නේ, නොඑක ආකාරයේ හැඟීම්, නොඑක ආකාරයේ කල්පනා, නොඑක ආකාරයේ සිතුවිලි, නොඑක ආකාරයේ ආශාවල් ඔක්කොම නොඑක ආකාර වෙලා ඒ ආකාරයෙන් විචිත්‍රයි ඒවා. ලෝභය කියන එක හරි විචිත්‍ර දෙයක්. සිතක ඇති වෙන. රාගය කියන එක හරි විචිත්‍ර දෙයක්. මාන්නය කියන හරි විචිත්‍ර දෙයක් නේ. ඉතින් අන්න ඒ ආකාරයෙන් විචිත්‍ර ආකාරයෙන් මේ සිත පහළ වෙනකොට මේ සිත අවිද්‍යාවෙන් වැහෙනවා. මේ සිතේ ස්වභාවය සැඟ වෙනවා. ඒ නිසා මේ සත්‍යය ඒ වෙනස් සිත් ඇති වෙන නිසා
සත්වෝ නොඑක් ආකාරයෙන් හැඩයෙන් පැහැයෙන් වර්ණයෙන් හැසිරීමෙන් විචිත්‍රයි කියලා වෙනස් කියලා සර්වඥන් වහන්සේ දේශනා කළ තිනවා. ඒ වෙනස් බව ඇති වෙන්නේ මේ සිතේ තියෙන විචිත්‍ර බව නිසාමයි කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. එතකොට මේ සිත ඇහැට පේන්නේ නැහැ. සිත ඇහැට පේනවද? සිත ඇහැට පේන්නේ. අතින් ස්පර්ශ කරන්නත් දැල්ලන්නත් බැනේ. මේක පරම සූක්ෂම වූ ධර්මතාවයක් කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. මේ හිත කියන්නේ පරම සූක්ෂම වූ ධර්මතාවයක්. ඒ කියන්නේ අතිශයින් සියුම් ධර්මතාවයක්. හරියට ගෝචර වෙන්නේ නැති සිතටවත් ගෝචර වෙන්නේ නැහැ. දැන් සිත කියන්නේ දැනීම කියන එක නේ. එතන සිතටවත් ගෝචර වෙන්නේ නැත්නම් ඒ සිතමනේ මුලා වෙන්නේ නේ. සිතට ගෝචර වෙන්නේ නැත්නම් සිතේ ස්වභාවය මේ අරමුණු ගන්න ආකාරයත් එක්ක මේ විචිත්‍රත්වයත් එක්ක සිත විචිත්‍ර වෙලා මෙතනම කියන මම කියන දෘෂ්ටිය සිතේම උපදිනවා නම් සිතටම මේක තේරුම් ගන්න බැරි නම් ඒ නිසා මේ සිත හරි සූක්ෂම වූ මොකද්ද ධර්මතාවයක් අති සූක්ෂම වූ ධර්මතාවයක් මේ සිතේ මහා පුදුම බලයක් තියෙනවා මේ සිතේ තියෙනවා මහා පුදුම බලයක් තියෙනවා මේ ලෝකේ තියෙන සියලුම බල පඨවි ආපෝ තේජෝ වායෝනේ තවන ඒකාකාරයේ ඒවා තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ බලය එක්කනේ මේ හැම බලයක් මේ චිත්තේ බලයට යටයි මේ ලෝකේ මොන බලයක් තිබ්බත් ඒ හැම බලයක්ම චිත්තේ බලයට යටයි ඒ නිසා මේ චිත්තේ කියන්නේ හරි බලවත් වේගයක් හරි බලවත් ධර්මයක් චිත්තේ කියන්නේ එතකොට ලෝකේ සියල්ලම මේ චිත්තයට යට මේ ලෝකේ තියෙන හැම බලයක් මේ චිත්තය කියන බලයට යටත් නේ හැබැයි දුර්වල චිත්තය ඒ ලෝකේ තියෙන හැම දෙයකම යට දුර්වල චිත්තය කියන්නේ මොකද්ද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් වැහුණ හිත ලෝකේ තියෙන හැම දෙයකම යටයි අරමුණු නිසා ඒක නොඑක් අතට පෙරලෙනවා මේ චිත්තය ගන්න අරමුණ නිසා මේ චිත්තය නොඑක් අතට ආකාරයට පරිවර්තනය වෙනවා පෙරලෙනවා එතකොට සත්ත්ව ලෝකයේ පවතින්නේ මෙන්න මේ සිත නිසා කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මේ සත්ත්ව ලෝකයේ පවතින්නේ මොකක් නිසාද මේ සිත නිසා එතකොට සත්‍ය දර්ශනයක් නැති අයට සත්‍ය දර්ශනයක් නැති අය කියන්නේ කවුද? මේ සිත ගැන දන්නේ නැති අයට. සිත සහ මේ ලෝකය ගැන දන්නේ නැති අයට. මේ රූප ධර්මතා ගැන දන්නේ නැති අයට සිත තරම් වටිනා දෙයක් තවත් ඇත්තේ නැහැ. සිත තරම් උතුම් දෙයක් තවත් ඇත්තේ නැහැ. කාටද? ධර්මතාවය ධර්මය දන්නේ නැති කෙනා අසුතවත් පු탁ජනයා කිව්වේ එත නැත්තා. ඒක දන්නේම නැහැ. ලෝක සත්‍ය දන්නේ නැහැ. අහලා නැහැ. සර්වඥ අනුශාසනාවක් ඇහිලා නැහැ. ඒත නැත්තාට මේ සිත තරම් වටිනා දෙයක් උතුම් දෙයක් උත්තරීතර දෙයක් තවත් ඇත්තේ නැහැ. ඒක ඒ ධර්මය නොදන්නා කෙනා පරමාත්මය හැටියට සලකනවා. මේක තමයි පරම ආත්මය කියලා සලකනවා. මොකක් ගැනද? සිත ගැන. ඇයි එහෙම සලකන්නේ? ඇයි එහෙම සලකන්නේ? සිත ගැන දන්නේ නැතිකම නිසා. එතකොට සත්‍ය දර්ශනයේ තියෙන අයට පේන හැටියට සිත තරම් තවත් භයානක දෙයක් නැහැ. සත්‍ය දර්ශනයක් තියෙන කෙනාට මේ සිත තරම් භයානක දෙයක් තවත් නැහැ. රුධිර දෙයක් තවත් ඇත්තේ නැහැ. බිය යුතු දෙයක් තවත් ඇත්තේ මේ සිත තරම් හැම දුකම තියෙන්නේ මේ සිත නිසා මේ ලෝකයේ යම් දුකක් තියෙනවා නම් ඒ දුක තියෙන්නේ මොකක් නිසාද මේ සිත නිසා සිත නැත්තම් මොන දුකක්ද සිත නැත්තම් කිසිම දුකක් නැහැ ඒක තමයි කියන්නේ මොකද්ද ඒකට කියන්නේ මොකද්ද සිත නැත්තම් කිසිම දුකක් නැහැ නිවන අපි ප්‍රාර්ථනා කරන නිවන
සිත නැත්තම් කිසිම දුකක් නැහැ. එහෙනම් ඒකට කියන්නේ නිවන. එතකොට කෙනෙක් සත්‍යයක් මිනිස්සෙක් හොඳ කෙනෙක් කරන්නේ නරක කෙනෙක් කරන්නේ සිතමයි. ඒ තැනත්තා දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට ගෙනියන්නේ പ്രേත අපායට ත්‍රිසංග අපායට නිරයට ගෙනියන්නේ මෙන්න මේ කියන සිතමයි. പ്രേත බවට පත් කරනවා මේ සිත. දිව්‍යෙක් බවට පත් කරන්නේ මේ සිතමයි. පත් වෙන්නේ මේ සිතමයි. බ්‍රහ්මත්වයට යන්නේ මේ සිතමයි. එහෙමනම් සත්‍යයට සියලු සැප සම්පත් ලබා දෙන්නේ මේ සිතමයි. සියලු දුක් විපත් අරමුණු පමුණුවන්නේ මේ සිතමයි. සියලු කරදර දුක් කම්පතුනේ ප්‍රශ්න අපි කතා කරනනේ මේක ආකාරයේ විෂමතා අසාධාරණතානේ ඔක්කොම ගෙනින්නේ කවුද වෙන කවුරුවත් නෙමෙයි මේ සිතමයි. ඒ නිසා මෙන්න මේ සිත කියන එක හරීම සූක්ෂම ධර්මතාවයක් විදිහට තමයි ඉගෙන ගන්න ඕනේ දැනගන්න ඕනේ. අපි හැම වෙලේම මේ ගැන විමර්ශනය කරන්නට ඕනේ. ඒ නිසා විමර්ශන ඥානය ඇති කර ගන්න ඕනේ. මේ සිත පිළිබඳව අපි අප තුළම විමර්ශනය කිරීමෙන් විපස්සනා කිරීමෙන් අවබෝධ කරගන්න. ඒ අවබෝධ වෙනකොට මොකද වෙන්නේ සිත ගැන? මේ මම කියන දෘෂ්ටිය ටිකෙන් අපේ ක්ෂය වෙලා යනවා. සෝඩා බෝතලයක ඇදුවම මොකද වෙන්නේ? කොහොම ක්ෂය වෙලා යනවනේ. අන්න ඒ වාගේ මේ ධර්මතාවයේ Taman තුල දකින්න මොකද වෙන්නේ? මම කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. මම කියන දෘෂ්ටිය නැති වුණාම මොකද වෙන්නේ? අන්න අර කියපු නිවන කියන තැනට එනවා. හිතේ නොපැවැත්ම ඇති වෙනවා. හිතේ නොපැවැත්ම ඇති වෙන්නේ කොහොමද? මේ සිත කියන එක මේ සර්වඥන් වහන්සේ දේශනා කරපු හැටියට තමන් තුළම දැක ගන්නකොට තමන් තුළම අවබෝධ කර ගන්නකොට එහෙමනම් මම කියන දෘෂ්ටියෙන් තොරව මම කියන දෘෂ්ටිය නැතිව තමන් පැත්තකට වෙලා ඉඳලා හොඳට මේ හිත දිහා බලා ගන්නට ඕනේ. ඒක තමයි කියන්නේ මොකද්ද? සමත විදර්ශනා කියලා. සමත විදර්ශනා. එතකොට මේ අසඤ්ඤ භාවයේ සත්‍යයන්ට හැර අනික් හැම දිනාටම සිත තියෙනවා. මේ අසඤ්ඤ තලයේනේ. ඒක ගැඹුරු ධ්‍යානයකින් තමයි අසඤ්ඤ තලයේ උත්පත්ති ලබන්නේ. ඒ අවස්ථාවේ චිත්ත පරම්පරාව නතර වෙලා. ඒ ධ්‍යානයේ බලය. ඒ ධ්‍යානයේ කුසලය අවසන් වුණාම ආපෝ චිත්තේ හට ගන්නවා. එතකොට ඒ අසඤ්ඤ තලයේ හැර අනික් හැම දිනාටම සිත තියෙනවා. එතකොට ඒ හැම දිනාම මේ හැම දෙයක්ම දැනගන්නේ සිතේ. සත්තු හැම දෙයක්ම දැනගන්නේ සිතේ. සිතක් ඇති බව හැම දිනාම දන්නවා. සිතක් තියෙන බව අපි දන්නවනේ. සිතක් තියෙන බව හැම දිනාම දන්නවා. ඒ වුණාට කවුරුවත් මේ සිතේ ස්වභාවය දන්නේ නැහැ. හිතක් තියෙන බව අපි දැනගත්තාට හිතේ හැටි කවුරුවත් දන්නේ නැහැ. ඇයි හිතේ හැටි දන්නේ නැත්තේ? මේ හිතට හිතේ හැටි පේන්නේ නැහැ. ඇහෙන් මේ ඇහැ බලන්න බෑනේ නේ. අපි ඇහෙන් බලන්න පුළුවන්ද? බෑ. අපි ඇහෙන් බලන්න වෙන දෙයක් බලන්න පුළුවන් අපිට නේ. අන්න ඒ වාගේ හිතට හිතේ හැටි බලන්න බෑ. හිත ඇති වෙනකොටම නැති වෙලා යනවා. එහෙමනම් ඒ හිත බලන්න වෙන හිතකින්. ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ හිතේ ස්වභාවය හැම වෙලෙම හිතටම හැංගෙනවා. හිතේ ස්වභාවය හිතටම හැංගෙනවා. ඇයි හැංගෙන්නේ? හිත ක්ෂණයක් තුල වහා ඇති වෙලා නැති වෙලා යන නිසා. ඒ නිසා මෙන්න මේක තමයි චිත්ත ධර්මතාවය කියන්නේ. ඒක සර්වඥ වාස්සේ දේශනා කරනවා. ඒ නිසා මේ චිත්තය ඇහෙන් බලන්න බෑ. පිහියෙන් වෙන දෙයක් කපන්න බෑනේ නේ. අපි දැන් අපි වාචික කරන පිහියෙන් ඒක පිහියෙන් වෙන දෙයක් කපනවා මිසක් පිහිය කපන්න බෑනේ පිහියෙන් නේ. පුළුවන්ද? බෑ. පිහියෙන් අපිට පුළුවන් වෙන දෙයක් කපන්න. ඒ වාගේ සිතෙන් වෙන දෙයක් දැනගන්න පුළුවන්. වෙන දෙයක් දැනගන්න සිත තමන්ගේ හැටි දන්නේ නැහැ. සිතෙන් වෙන දෙයක් දැනගන්න පුළුවන්. ඒ වෙන දෙයක් දැනගන්නා හිත සිතේ හැටි දන්නේ නැහැ. ඇයි? අර වෙන දෙයක් දැනගන්නකොටම ඒ සිත ඒ දැනගන්නා දේ ආකාරයට පරිවර්තනය වෙනවා. ඒකෙන් හිත වැහෙනවා. ඒ නිසා හිතේ හැටි අරමුණු කරන්න බෑ.
හැම වෙලෙම හිත වැහි යනවා. එතන එන්න මොකක්ද වෙන්නේ? ආත්ම දෘෂ්ටිය, මම කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තුල හිර වෙලා තමයි ලෝකයේ තියෙන හැමදේම මගේ කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. ඒ නිසා තමයි ලෝකයේ තියෙන සියල්ලටම ඇලෙන්නේ. සියල්ලටම ගැටෙන්නේ. මොකක් නිසාද? ඒවා දැනගන්න සිතේ ස්වභාවය සිතට දැනගන්න බැරි නිසා. ඒ නිසා මොකද වෙන්නේ? අර සිත හරියට කවුරුවත් දැනගන්නේ නැහැ, තීරුම් ගන්නෙ නැහැ. එතකොට වෙන දෙයක් දැනගන්නා සිත දැක ගන්න නම් තවත් හිතක් ඇති වෙන්න ඕන. තවත් හිතක් ඇති වෙනකොට මොකද වෙන්නේ? තිබ්බ හිත නැති වෙලා යනවා. ඒ හින්දා හිතේ හැටි දැන ගැනීම අතිශයින්ම දුෂ්කර කාරණයක්. ලේසි නැති කාරණයක්. සිතේ හැටි සොයා ගන්න නම් මොකද වෙන්නට ඕනේ? අතිශයින්ම වෙහෙස මහන්සි වෙන්නට ඕනේ. හොඳට ප්‍රඥාව අවදි කරන්නට ඕනේ. ධර්මය හොඳට විමසන්නට ඕනේ. ඒ සඳහා විචාරාත්මක ඥානයකින් ධර්මය ඇතුළට අරගෙන මේ ධර්මය විමසා තමන් තුළ බලන්නට ඕනේ. බණ කතාවක් අහලා විස්තරයක් අහලා ඒකෙන් හිත සතුටු කරගෙන ඒකේ කියපු සිද්ධියකට හරි ඒ බණ කතාවේ විස්තරයට හරි ඒකේ පාවිච්චි කරපු වචන දෙකට හරි ඒක කියපු කෙනාගේ කටහඬේ තියෙන මිහිරියාවට හරි තමන් රැවටිලා මුලා වෙලා හරි මේක තමයි ධර්මයේ කියලා එතන අතරමොත් මොකද වෙන්නේ? ආන සංසාරේමයි උතන. නිසා මෙන්න මේ ධර්මයේ ඇතුළට බැස ගන්නට ඕනේ. මහා ප්‍රඥාවකින් කරන්න මහා ප්‍රඥාව කියන්නේ ඒකටනේ. මහා ප්‍රඥාවක් තියෙනට ඕනේ. සර්වඥන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න මහා ප්‍රඥාවක් තියෙනවා. උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ. උන්වහන්සේ කවුරුවත් මේ කියා දුන්නේ නෑ, පෙන්වුවේ නෑ. එහෙමනම් උන්වහන්සේ දැකගත්ත මේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත මේ අති සූක්ෂම වූ මේ ලෝක ධර්මතාවය මේක අවබෝධ කරන්න නම් උන්වහන්සේගේ වචනය ඇහිලා ඒ වචනය ඔස්සේ යන උන්වහන්සේගේ විශේෂ කරගත්ත ඒ මහා ප්‍රඥාවට අරමුණු වුණ ගෝචර වුණ ධර්මතා ගෝචර කරගන්න අරමුණු කරගන්න ඒ තරමටම තමන්ගේ ඥාණය සිත විඥාණය සූක්ෂම කරගන්නට ඕනේ. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ නේ. එතකොට කාමයන් අරමුණු කරන හිත ගොරෝසුයි. කාමයන් අරමුණු කරලා ඇලෙන හිත ගොරෝසුයි. කාමයන්ගේ යථාර්ථය දකින සිත අතිශයින්ම සියුම් වෙන්න ඕනේ. එහෙනම් සිත හැම වෙලෙම කාමයන්ගෙන් මුලා වෙනවා, වැහෙනවා, ගිලෙනවා. මේ කාමයන් එක්ක සිතේ ඇතිවෙන ඒ ස්වභාවය තමයි ගිලෙනවා. ඒ කාමයන්ගේ ගිලෙනවා. කාමයන්ගෙන් මුලා වෙනවා. ඒ මුලා වෙන හිතට හිතේ ස්වභාවය දැනගන්න ලේසි නෑ. අතිශයින්ම තියෙනට මොනවද? වීරියක්, උත්සාහයක්, ඕනෑකමක්, ඡන්දයක්, කුසල ඡන්දයක්. මෙන්න මේ ටික හිතේ ටිකෙන් ටික හිතත් එක්කම පහළ වෙන්නට ඕනේ. වේදනා සංඥා වශයෙන්, චේතනා වශයෙන් පහළ වෙන්න මොකද වෙන්නේ? අන්න අර තියෙන හිතේ මුලාව ටිකෙන් ටික ඈත් වෙනවා. ඈත් වෙනවා කියන්නේ එතන ධර්මතා 37ක් සිතේ පහළ වෙනවා. මොනවද ඒවට කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ අපි ඉස්සරහට ගැඹුරින් කතා කරනවා. මේවා ගැඹුරින් කතා කරලා තමන්ගේ ඥාණයට අහු කර ගන්න ඕන. එතකොටයි මේ ධර්මතාවය වැටහෙන්නේ. එතකොටයි මමත්වයේ කියන එක තුරන් වෙන්නේ. මේ ධර්මතාවය අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් උන්වහන්සේ කියා දෙන මේ වචන තුලම අපි තවදුරටත් මුලා වෙනවා. උන්වහන්සේ මේ කාරණේ පෙන්වා දෙන ඒ වචන තුලම අපිට ඒ අපේ නැත්නම් චිත්තයේ තියෙන දුර්වලකම නිසා මුලා වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ පෙන්වා දෙනවා හරීම ඥාණයෙන් මේ ධර්මතාවයේ තේරුම් ගන්න ඕනේ. නැත්නම් මේ ධර්මතාවය වැරදිනවා. ඒ තරම් අති සූක්ෂමයි. නිසා මේක හොයාගන්න බොහොම වෙහෙසෙන්නට ඕනේ. උන් ඔය අපි කතා කරේ චිත්තේ පිළිබඳව. මේ චිත්තේ පිළිබඳ තීරුම් ගන්න මම කියන්නේ කවුද කියලා අපට තවදුරටත් පැහැදිලි වෙනවා. මං කොතනද ඉන්නේ කියලා පැහැදිලි වෙනවා. මේ සිතේ ස්වභාවය අපට හොඳට පේනවා, ගෝචර වෙනවා. සිතේ ස්වභාවය ගෝචර වෙන්න අපිට හෙලිදරව් වෙන්න මොකද්ද?
මේ මම කියන දෘෂ්ටිය මේ මම කියන කඩතුරාව අවිද්‍යාව කඩතුරාවක් කිව්ව එකයි. අවිද්‍යාව අන්ධකාරයක් කිව්ව එකයි උන්වහන්සේ. මේ චිත්තයත් එක්ක මේ එකට බැඳි වේගයෙන් ඇතිවීමෙන් නැතිවීමෙන් මේ නොඑක් අරමුණු අරගෙන උපදින චිත්තේ මම කියලා කෙනෙක් නැහැ කියන මේ දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය නැති කරලා සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මේ චිත්තයේ අතහාර්ථය තමන්ම එලි දක්වා ගැනීම තමන්ටම සම්මා දිට්ඨිය කියන්නේ ඒකට. හැබැයි මේ චිත්තයේ ස්වභාවය තමයි හැම වෙලේම මිත්‍යා දෘෂ්ටියෙන් වැහෙන එක. ආත්ම දෘෂ්ටියෙන් වැහෙන එක. ආන්න ඒ වැහුණාට පස්සේ තමයි අපිට මේ සියලු දුක් කරදර ශෝක පසුතැවීම් අපි අද කතා කරන මානසික ආතතියනේ දුක අසාධාරණේ වංචාව දූෂණයනේ අපි කියන මේ ලෝකයේ තියෙන ඔයක ආකාරයේ දේවල් ඔක්කොම මේ චිත්තය තමයි මූලික වශයෙන් ඇති කරගෙන මේවා අල්ලාගෙන මෙතන මම කියන දෘෂ්ටි ඇති කරගෙන හැම වෙලෙම ලෝකයේත් එක්ක ඇලෙමින් ගැටෙමින් අපි නැවත නැවත මේ ලෝකය සකස් කරගන්නේ කියන කාරණේ උන්වහන්සේ දේශනා කරනවා. මේක දැනගත්ත කෙනා ලෝකයෙන් අයින් වෙනවා. මේ ඇලෙන ගැටෙන කැඩෙන විඳින ලෝකයෙන් අයින් වෙනවා. එහෙනම් මේ ඇලෙන ගැටෙන කැඩෙන විඳින මේ ලෝකයෙන් අයින් වෙන නම් මොකද්ද කරන්න ඕන කාරණේ? මේ චිත්තය කියන ධර්මතාවයක් වශයෙන් අපිට අවබෝධ වෙන්නට ඕන. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ අපි පවත්වාගෙන මේ ධර්ම සාකච්ඡාව තුළින් අපිට මේ චිත්තේ වහවහ ධර්මතාවයක් වශයෙන් වැටහිලා සර්වඥ සම්මා සම්බුදුජාන් වහන්සේ පෙන්වා දීපු නිවන් මාර්ගයේ අප තුළම දැකගෙන උතුම් වූ නිවනින් අපට සැරසෙන්නට පුළුවන් මේ ජීවිතයේදීම ඒ සැනසෙල්ල අපි මේ ජීවිතේම ළඟා කරගන්න නම් ඒ සැනසෙල්ලටපත් වෙන්න නම් මෙන්න මේ කියන සූක්ෂම ධර්මතාවය බොහොම වෙහෙස මහන්සියෙන් හොයා ගන්නට ඕනේ. හොයා ගන්නම් මෙන්න මේ ධර්මයේ මේ විදිහට අතිසූම්ම ගෝචර කර ගන්නට ඕනේ. ඒ සඳහා තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය වැය කරන්න වෙනවා. ඒ සඳහා අපි මේ ලෝකේ ලබන විඳින හොයන පුංචි ආස්වාදන වින්දන පැත්තකින් පැයක් සමාරක් තියන්න වෙනවානේ. ඒ නිසා ඒක අති දුර්ලභ කාරණයක්, අති දුර්ලභ කාරණයක්. ඒ කාරණයට අපේ හිත යොමු වෙන්නට ඕන. යොමු වෙන්න නිකම් බෑ. නේ? යොමු වෙන්න මොකක්ද තියෙන්න ඕන? විශේෂම කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕන. සත්පුරුෂාශ්‍රය තියෙන්න ඕන. මේ ලෝකේ පහළ වුණ උත්තරීතර උතුම් සත්පුරුෂයන් වහන්සේ කවුද? මීට වර්ෂ 2600 පෙර මේ ලෝකේ පහළ වුණු ඒ උත්තරීතර මනුෂ්‍ය රත්නය කවුද? සර්වඥ සම්මා සම්බුදුජාණන් වහන්සේ. ඒ මනුෂ්‍ය රත්නය, ඒ උතුම් මනුෂ්‍යයා, පරිපූර්ණ මනුෂ්‍යයා. මනුෂ්‍යත්වයේ පරිපූර්ණත්වය මොකද්ද? සම්මා සම්බුද්ධත්වය. එන්නේ පරිපූර්ණ වූ මහා උත්තරීතර සර්වඥ සම්මා සම්බුදුජාණන් වහන්සේ පෙන්වා දීපු මේ ධර්මතාවය ටිකෙන් ටික මේ ලෝකයෙන් හැඟ වෙනවා. මේ ලෝකයෙන් වැහෙනවා. ලෝකයෙන් වැහෙනවා කියන්නේ මේ ධර්මතාවයේ ප්‍රඥාවට අහු කරගන්න පුළුවන් අය මොකද වෙන්නේ? ටිකෙන් ටික නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. ඒකත් මේ කාගවත් වරදවලට මේ ලෝක ධර්මතාවයේම හැටි. මේ රූප ධර්ම මොකද වෙන්නේ? පවතින මොකද වෙන්නේ? දුර්වල වෙනවා. රූප ධර්මතා දුර්වල වෙන්න මොකද වෙන්නේ? සත්‍යාගේ ආයුෂය කෙටි වෙනවා. ආයුෂය කෙටි වෙන්න මොකද වෙන්නේ? කාමයෙන් රාගයෙන් ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා. කාමයෙන් රාගයෙන් ඇලෙන ගැටෙන සත්‍යයන්ට නිතරම හොයන්නේ, නිතරම බලන්නේ, නිතරම ගැලෙන්නේ කාමයන් ඔස්සේමයි. ඒ කාමයන් ඔස්සේ ඇලෙන ගැටෙන බැඳෙන මුලා වෙන සත්‍යයන්ට ප්‍රඥාව පහළ කරගන්නවා කියන කාරණය හිතන්නවත් බැරි දෙයක්. ඒ නිසා ප්‍රබල වූ කල්යාණ මිත්‍රත්වයක් තියෙන්න ඕනේ.
එහෙමනම් මේ ප්‍රබල වූ කල්යාණ මිත්‍රත්වය තමයි කියන්නේ මොකද්ද? සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එක්ක ඇති කර ගන්නා කල්යාණ මිත්‍රත්වය. උන්වහන්සේ ජීවමානව නැතුණත් උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව නැහැ කියලා උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කියන සැකයක් ඇති කර ගන්න එපා. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේ ධර්මයමයි. ඒසා ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ කර ගන්නට ඕන. අපේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ ජීවමාන නැහැ දැන්. ඇයි ජීවමාන නැත්තේ? ඇයි ජීවමාන නැත්තේ? ශාස්ත්‍රුන් වහන්සේ ජීවමානව නැත්තේ ඇයි? ඒක තමයි මේ ලෝකයේ ත්‍රිලක්ෂණයේ හැටි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ හැටි ඒකයි. ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නෝ නම් එතන තියෙන්නේ මොකද්ද? පැවැත්මක්. පැවැත්ම තුළ තියෙන්නේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. දුකනේ. ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ආනන්ද පිපාසයි මට. මට පැන් ටිකක් දෙන්න. කියනවානේ. උන්වහන්සේ පැන් පිපාසය දැනෙනවා මේ ශරීරයට. ඇයි දැනෙන්නේ? පැවැත්ම නිසා මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා උන්වහන්සේ මේ අවබෝධ කරගත්තා ඒක. නැවත උන්වහන්සේ මේ නාම රූප දෙකේ පැවැත්ම තුල දුකටපත් වෙන්නේ නැහැ. ආනන්ද පිපාසය මට පැන් ටිකක් ගේන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවානේ ස්වාමීනි දැන් කරත්ත 500ක් ගියා විතරයි. කුකුත්තා නදිය හොඳටම බොර වෙලා. ආනන්ද මට පැන් ටිකක් ගේන්න. නැවත ඉල්ලනවානේ. ආනන්ද මගේ ශරීරයේ මේ පට්ටම් බැඳලා මේ අමාරුවෙන් ඇදගෙන එන කරත්තයක් වාගේ. ඇයි? ජරා ව්‍යාධි. මේ සංස්කාරයන්ගේ හැටි. අන්න සර්වඥයන් සම්මා සම්බුදුජාණන් වහන්සේට ජීවමානව නැහැ. උන්වහන්සේගේ ධාතු සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා. චක්කු ධාතු කියන්නේ චක්කු ධාතු, සෝත ධාතු කිසි දෙයක් උන්වහන්සේගේ ඇත්තේ නැහැ. විඥාන ධාතු කිසිම පැවැත්මක් උන්වහන්සේගේ ඇත්තේ නැහැ. උන්වහන්සේ කියනවා මම දකින්න ඕන මගේ ධර්මය තුලින්. තේරුණානේ? ශාස්ත්‍රුන් වහන්සේ මගේ ධර්මය. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන එක අම්මා කෙනෙක් අහතිබන්නේ මේ බුද්ධ පූජාව තිබුණ ගැනනේ. පහුගිය දවස්වල එකර ප්‍රකාශයක් නේ උන්වහන්සේට මේ අපි මේ ආහාර පාඩයක් පාම් පෙත්තක් කෙසෙල් ගෙඩියක් නේ අපි හිමනේ තියන්න බුද්ධ පූජා කියලානේ. මල් පහන් ටිකක් ඉවත් හොඳයි. ඉවත් නරක නෑනේ. උන්වහන්සේට ඒක තිබීම අපි උන්වහන්සේට ගෞරවයක්ද අගෞරවයක්ද කියන කාරණේ මගේ ඉතින් කියුණානේ. ගිය සාකච්ඡාවේදී එතකොට උන්වහන්සේ මේ තරමටම ගැඹුරු දේශනාවක් කරලා තියෙනවා නම් ඉතින් මේ ගැඹුරු දේශනාව අපි තේරුම් ගන්නකොට අපිටම වැටහෙන්න ඕන දෙයක් තමයි මේක. උන්වහන්සේට අපි කරන ගෞරවය නැත්තම් මේ පරම සූක්ෂම ධර්මතාවය අපි අවබෝධ කරගන්න ගන්නා වෙහෙසද උන්වහන්සේට කරන ගෞරවය කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ ශ්‍රාවිකාවට අපි ආරාධනා කරනවා ඉස්සරහට මේක හොඳට අහගෙන ඉන්න. එතකොට තේරෙයි අපි කරන මේ ස්වල්ප වූ අපි අගය කරන මේ ආහාර කැවිලි පෙවිලිද අපි උන්වහන්සේට තියලා අපි උන්වහන්සේට කරන කෘත වේදිත්වයේ කෘත ගුණද හරියන්නේ. එහෙම නැත්නම් මේ උන්වහන්සේ පෙන්වා දීපු ධර්මතාවය අපි දැනගන්න හොඳට පරියන්කේ බැඳගෙන මේ තැනකට වෙලා ඉඳගෙන මේ සිතේ ස්වභාවය දැක දැක ඉන්න එකද උන්වහන්සේ වෙනුවෙන් කරන්න ඕන කියන කාරණය අපිටම පැහැදිලි වෙනවා. එතකොට අපිටම පුංචි ලැජ්ජාවක් වාගේ එනවා මොනවද උන්වහන්සේට අපි මේ කරන දේ උන්වහන්සේ ගෞරවයක්ද නැද්ද කියන එක ගැන අපිට පොඩි ලැජ්ජාවක් එනවා මේ ධර්මතාවයේ තීරණ. ඒකම තමයි වෙන්නට ඕනේ. ඒක හිස් බවක් ඒක හිස් දෙයක් නිස්සාර දෙයක් අවබෝධ කර ගැනීමටමයි උන්වහන්සේ මේක පෙන්වා දෙන්නේ. අපට කාගේවත් කොතනින්වත් අපට පිහිටක් ආශිර්වාදයක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. එකම ආශිර්වාදය තමයි උන්වහන්සේ පෙන්වා දෙන මේ අති සූක්ෂම ධර්මතාවය අප තුළම දැක ගැනීම. ඒකයි උන්වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති යෝ ධම්මං පස්සති. යම් කෙනෙක් මම දකිනවා නම් ඒ තනත්තා මගේ ධර්මය දකින්නට ඕනේ. මේ කියන ත්‍රිලක්ෂණය දකින්නට ඕනේ. ඒක දැක්ක කෙනයි සර්වඥන් වහන්සේ කවුද කියලා අඳුනගන්නේ. ඒ අඳුනගත්ත කෙනා තමයි සෝ මං පස්සති මම දැනගන්නේ. සිද්ධාර්ථයන් වහන්සේ කවුද කියලා දැනගන්නේ. මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන මිනිසයා ආශ්චර්යවත් මිනිසයා සර්වඥ සම්මා සම්බුදුජාණන් වහන්සේ කියන උත්තමයා කවුද? මේ මහා යෝගාවචරය. මේ ලෝකේ පහළ වුණ මහා යෝගාවචරයන් වහන්සේ තමයි කවුද? බුදුරජාණන් වහන්සේ. යෝගාවචරය කියන්නේ කාටද? සිතත් එක්ක ගනුදෙනු කරන කෙනාට සිත දකින්න උත්සාහ කරන කෙනා යෝගාවචරය.
ලෝකයෙන් අයින් වෙලා පළක් බැඳගෙන මේ සිත විමර්ශනය කරන කෙනා යෝගාවචරය. මේ මහා යෝගාවචරණ වහන්සේ තමයි කවුද? සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ යෝගාවචර කම තමයි මේ પરම්පරා වශයෙන් අපි තාමත් මේ ටික හරි මේ අපි ඉස්සරහට අරගෙන යන්නේ. ඒ යෝගාවචකම මස්තකත් ප්‍රාප්ත වීම තමයි උන්වහන්සේ මේ පෙන්වා දෙන ධර්මය අප තුළම දැක ගැනීම. එහෙමනම් මේ හැම දිනාටම මේ ශ්‍රවණය කරන, මේ දැනගන්න, මේ තේරුම් ගන්න, මේ අහන, මේ විමසන, මේ ප්‍රශ්න කරන, මේ උත්තර එන, තවදුරටත් මේ පිළිබඳ ප්‍රශ්න ඇති වෙන, මේ සාකච්ඡා කරන මේ ධර්ම සාකච්ඡාව තුළ ඇති වෙන්නේ මොකද්ද? උන්වහන්සේ පෙන්වා දීපේ කල්යාණ මිත්‍රත්වය. ඒක ලේසි පහසු සාමාන්‍ය කාරණාවක් නෙවෙයි. උන්වහන්සේගේ ධර්මය ඇහෙනවා කියන එකත් අතිශයින්ම දුර්ලභ කාරණයක්. ඒ ධර්මය අහන්න හිත යෙදෙනවා කියන එකත් අතිශයින් දුර්ලභ කාරණයක්. ඒ ධර්මය අහගන්න, ඇහෙන්න මේ වගේ සාවධාන වෙනවා කියන එකත් අතිශයින් දුර්ලභ කාරණයක්. මොකද ඒකට හේතුව මේවා ධර්මතා හැටියටම පහළ වෙන දේවල් මිස සත්‍ය පුද්ගලික ආත්මයක් මේ කොතනකවත් නැති නිසා මෙන්න මේ කියන ත්‍රිලක්ෂණය, මේ ආත්මයක් සත්‍ය පුද්ගලික නෑ කියන දර්ශනය තමන් තුළම ඇති වෙලා, අපි හැමදෙනා තුළම ඇති වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අහියත් කියන මෙන්න මේ උතුම් දර්ශනයෙන් නිවන් අවබෝධ කරගන්නට අපි මේ කරන උතුම් ධර්ම සත්කාරය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වාගේ උතුම් ධර්ම සාකච්ඡාවක් සංවිධානය කරලා මේ උතුම් අදහස අනුව ආරාධනා කරලා ඉතින් මේ ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන අපේ පින්වත් අපේ විජිත පෙරේරා දොස්තර මහත්මයා ඉතින් මහා පුදුම වටිනා සත්කාරයක්, මහා පුදුම සංග්‍රහයක් මේ සිද්ධ ධර්ම සංග්‍රහය, ධර්ම සත්කාරය මේ තරම් වටිනා දෙයක්, බලවත් දෙයක් තවත් ඇත්තේ නැහැ ධර්මයේ හැර. ධම්මං විනා නත්ති පිතාච මාතා. මේ ධර්මයේ හැර අපට පිහිට වෙන, උපකාර වෙන අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් නැහැ කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. නිසා මේ ධර්මයේම උතුම් කියලා උන්වහන්සේ දේශනා කරනවා. නිසා අපි හැම දිනාටම මේ ඇති කරගන්නා ධර්ම රසය, ධර්ම ඥානෙ වහවහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව තුළින්, මේ ධර්ම දේශනාව තුළින්, මේ ධර්ම ශ්‍රවණය තුළින්, බුද්ධ ගෞරවය තුළින්, බුදුන් වහන්සේ ගැන ඇති වෙන මේ ගෞරවණීය භාවය තුළින්, ඒ ශ්‍රද්ධාව තුළින් ඇති කර ගන්නා මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාවයන් තුළින් ඒ ජනිත වුණ කුසල ශක්තිය අපි අනුමෝදන් කරමු. අපේ නමින් මිය පරලෝකියාව යම්තා මව් දෙමව්පියන්, අපි මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ, ඒ වගේ මේ පින්නතුල්ලාගේ මව්පියෝ, අපි ආචාර්යයන් වහන්සේලා මිය පරලෝකිය මේ සියලු දෙනාම පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් මේ සංසාර ගමනේ යම් කිසි තැනක අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙලා සිහිපත් කරගෙන මේ ඥාතිත්වය අරමුණු කරගෙන මේ පින් අනුමෝදන් වෙලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න පුළුවන් තැනක ඉන්නවනම් ඒ හැම දිනාටම මෞපියාදීන්ද මේ පින් අරමුණු වේවා. සාදු කියලා මේ පින් අනුමෝදන් කර ගනිත්වා. ලබාගත් පරලෝක ආත්ම භාවය සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. නොලැබූ සම සම්පත් ලබත්වා. ලැබූ සම සම්පත් තවතවත් අභිවර්ධනය කර ගනිත්වා. අවසානයේ මේ සංසාරය අවබෝධ කරගෙන සංසාර ගමන කෙලවර කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා අපි ඥාතීන් අරමුණු කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනම් වූ ඉදං වූ ඥාතිනම් වූ සුඛිතා ඥාතියෝ ඉදං වූ ඥාතිනම් වූ සුඛිතා විශේෂයෙන්ම ඒ වගේම අපි ප්‍රාර්ථනා කරමු මේ ජීවිතව ඉන්න අපේ මව්පියන්, විශේෂයෙන්ම සිහිපත් කරන අපේ විජිත මහත්මයාගේ මෑණියන් 95 වෙනි උපන්දිනය සැමරුවා. ඉතින් හරි වටිනා වාසනාවන්ත ජීවිතයක්. ඉතින් බොහොම සතුටින් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් අපි හැකි අවස්ථාවලදී ඒ අම්මා දැක ගන්නවා. ඉතින් හරිම පුදුම වාසනාවන්ත අම්මා කෙනෙක්. ඉතින් ඒ අම්මාට ඉතින් හරි සතුටක් ඇති වුණා බව අපි දැනගත්තා මේ ධර්ම කටයුතු පිළිබඳව. ඉතින් ඒ නිසා ඒ අම්මාට මේ ඇති කර ගන්නා වූ අපේ මහත්මයා, විජිත මහත්මයා මේ රැස් කර ගන්නා මේ ධර්ම සත්කාරය තුලින් ඇති කර ගන්නා කුසල බලයෙන් අපි මේ ප්‍රාර්ථනා බලයෙන් තව තවත් දීර්ඝව සම්පත් සැලසේවා. ඒ වගේම අපිටත් මේ බොහෝර වූ කටක වූ සංසාර දුක කෙලවර කරගෙන නිවන් අවබෝධ කර ගන්නට කායික මානසික සහනේ තනසිල්ල ඇති වේවා. මේ කරන කියන සීලම කටයුතු සර්කාරින්ම සාර්ථක වේවා.
නොඑක් ආකාරයක් තා වූ දුෂ්කරතා, ඒ වගේ නොඑක් ලෝකයේ දුර්වලතා මේවා සමසිතින් දරාගෙන මේවා ලෝක ධර්මතා වශයෙන් අපි දැනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ ලෝක ධර්මතාවයේ හමුවේ නොසැලී ඉන්න පුළුවන් ශක්තිය අප තුළම ඇති කරගෙන වහවහ මේ ධර්ම මාර්ගයේ තේරුම්ගෙන වටහාගෙන අවබෝධ කරගෙන මේ ගොහෝර වූ කටකෝ සංසාර දුක කෙලවර කරගෙන ඊටාම නුදුරු භවයකදී මේ ජීවිතයේම හෝ අග්‍රමා මහ නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශක්තිය අපි හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් කරගන්නා මේ දේශනාව ශ්‍රවණය කරන අය සහ දෙවි දේවතා මණ්ඩලයට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියොත් මේ පින් දෙක සතුටු වී අපි හැමදෙනා මේ පින් දෙන පින් ඒ සතුටු වී දෙවියන්ට මේ පින් අනුමෝදන් කරගෙන දිව්‍යයන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව සැකවරණය මේ සියලු දෙනාටම සැලසේවා ලැබේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඊත්තාවතා චම්මි. සියලු දෙනාටම ඊ타ම දුර්භවයකදී මේ ගොහෝර වූ කටකෝ සංසාර දුක කෙලවර කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සබ්බීත්‍යෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්සන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිමිනාතේ සමිච්ඡතු.